අද උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට වැඩම කරන්නට යෙදුන අතිපූජ්‍ය ගැලගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පාදාභිවන්දනය වැරයුම් කර සිටිනවා. මෙතැන් සිට ලක්කන බුද්ධ රශ්මී පෝදා උදෑසන ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මේ වෙසක් පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාම නිවෙස්වල ඉඳගෙන ඔබ ඉන්න තැන්වල ඉඳගෙන අද විශේෂයෙන්ම බොහෝ පිරිසක් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතයේ දවස පුරාම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න උත්සාහ ගන්න දවසක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අනිත් පෝය දවස්වලට වඩා පසළොස්වක පෝයවල් අතර වැඩිපුරම පිරිසක් සිල්ගන්න පින්කං කරන්න සම්බන්ධ වෙන්නේ වෙසක් පෝයට. ඊළඟට පොසොන් පෝය ඇසල පෝය. මෙන්න මේ පෝයවල් 3 අපේ රටේ ඉතිහාසය ගත්තහම සාමාන්‍ය පන්සලක සාමාන්‍ය පෝය දවසකට 100ක් 200ක් සිල් සමාදන් වෙනවනම් වෙසක් පෝය දවසට 500ක් 600ක් සිල් සමාදන් වෙන්න එකතු වෙනවා. සාමාන්‍ය සිල් ගන්නවට වඩා දෙගුණයක් තුන්ගුණයක් වෙසක් දවසට පිරිස එකතු වෙනවා. පොසොන් දවස වෙනකොට ඒ හා සමාන පිරිසක් ඇසල පෝය වෙනකොට ඊට චුට්ටක් අඩු වෙනවා. මේකට හේතුව බොහෝ පිරිසක් අපි දන්නවා මේ පෝයවල් අතර උතුම්ම පුන් පොහොය තමයි වෙසක් පුන් පොහොය. අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පෝය කියලා කියන්නේ බෞද්ධයෙකුට ලෝකේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ බණහන තුනුරුවන් සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ජීවිතයේ වැදගත්ම පුන් පොහෝ දවසක්. නමුත් අපි දන්නවා අවාසනාවකට ගිය වර්ෂයේත් අපට පාස්කු බෝම්බ ප්‍රහාරයක් සමග අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච ගිය වර්ෂයේත් වෙසක් පින්කම් වෙසක් සැරසිලි වෙසක් එකට එකතු වෙලා නිදහසේ බයක් සැකක් නැතුව පන්සල් වල පින්කම් කරන්න තිබ්බ අවස්ථාව අපිට මග හැරිලා ගියා. බොහෝ පිරිසක් පන්සලකට යන්න බුදුන් වඳින්න යන්න එකතු වෙන්න මිනිස්සු එකතු වෙලා බණ අහන්න ගිය අවුරුද්දෙත් වෙසක් මාසෙ වෙනකොට ලොකු බියක් තැති ගැනීමක් ඇති වුණා. මේ අවුරුද්දේ අපිට කවුරුත් නොසිතූ නොවිරු කවදාවත් හිතන්නවත් බැරි විදිහේ මහා භයානක වසංගත උවදුරක් මුළු ලෝකෙම වෙලාගෙන පැතිරිලා ගියා. දැන් අපිට මේ හැම දෙයක් තුලින්ම පේන්නේ මේ ලෝකයේ තියෙන අස්තිර ස්වභාවය, අනිත්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පෙන්වුව අපි හිතන දේවල් වෙන්නේ නැහැ. හැබැයි නොසිතන දේවල් වෙනවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි හිතන දේවල් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. නොසිතන දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ පුරාම මේ හැම දෙයක් තුළම අපිට පේන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි මේ ප්‍රශ්නේ දැන් බොහෝ දෙනෙකුට අද මේ බණහන පින්කම් කරන එක්ක සීල් ගන්න යන්න බැරි වෙච්ච හැම පොයේටම සීල් ගත්ත කෙනෙකුට බොහෝ දුරට හිතට දුකක් තියෙන්න පුළුවන්. අපි හැමදාම සීල් ගත්තා. අවුරුදු ගාණක් එක දිගට සීල් ගත්තා. පන්සලට ගියා.
මේ පාර පාන්සලකට යාගන්නවත් බැරි වුණා, ගිය පෝයටත් බැරි වුණා. තව කොච්චර කාලයක් අපි මෙහෙම ඉන්නද? එතකොට මේ වගේ අපිට ලොකු පසුතැවීම් හිතේ ඇති වෙන්න පුළුවන්. ඊළඟට වෙසක් පෝයට අපි දන්නවා බොහෝ පිරිසක් ධාතු වන්දනා පින්කම්, චෛත්‍ය වන්දනා පින්කම්, ධර්ම දේශනා වැඩසටහන්, ධර්ම මාලාවල්, පිරිත් පින්කම් ලංකාවේ හැම පන්සලකම, හැම පූජනීය පුණ්‍ය භූමියකම, හැම ගමකම, නගරයකම වෙසක් සැරසිලි, වෙසක් තොරන්, දන්සැල්, වෙසක් පින්කම් මාලාවල් අද වෙනකොට මේ සියල්ල නතර වෙලා මිනිස්සුන්ට ගෙවල් වල ඉඳන් ගුවන් විදුලියකින් රූපවාහිනියකින් බණක් අහන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ලෝකේ ස්වභාවය මේ අපේ රටට පමණක් වෙච්ච දෙයක් නෙමෙයි. අද මේ වෙනකොට ලෝකේ කෝටි 700ක් විතර ඉන්න ලෝකේ කෝටි ගාණක් මිනිස්යන් මේ වසංගතයත් එක්ක අන්ත අසරණ භාවයට පත් වෙලා. ලෝකේ බොහොම බලවත් රටවල්, බොහොම දියුණුයි කියලා හැමදේම කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු රටවල් පවා අද අන්ත අසරණ ස්වභාවයකට පත් වෙලා. ඒ නිසා මේ ස්වභාවයත් එක්ක ඔබ කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත පිහිටවාගෙන අපට කොහේ හිටියත් මේ ඉන්න තැන පන්සලේද සිල් ගත්තේ, ගෙදරද සිල් ගත්තේ කියන දේ නෙමෙයි වැදගත්. අපි හරියට මේ ශික්ෂාපද ආරක්ෂා කරනවද? අපි අපේ හිත රැක ගන්නවද? හිතේ හටගන්න ක්ලේශ ධර්මයන් යටපත් කරන්න අපි වීරිය ගන්නවද? අපි අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවද? අන්න ඒකයි වැදගත්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි කෙනෙක් යොදුන් ගාණක් දුර ඈත හිටියත් එයා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා නම් අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. ඒ කෙනා සිල් සමාදන් වෙනවා, කය වචනේ සංවර කරගන්නවා, භාවනා කරනවා, හොඳට සිහිය පිහිටවා ගන්නවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වඩන්න උත්සාහ කරනවා, අප්‍රමාදී වෙනවා. මහණෙනි යා යොදුන් ගණන් දුර ඈත හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ජේතවනයේ හිටියත් බුදුරජාණන් වහන්සේව උදේ හවහා දැක දැකා පෙනිපෙනී ඉන්න කෙනෙක් වුණත් ධර්මය අවබෝධ කරගන්න වීරියක් නැත්නම්, උත්සාහයක් නැත්නම්, තමන්ගේ හිතේ හටගන්න අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න නැත්නම්, එක විහෙරේ හිටියත් බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දැක දැක හිටියත් එයා බුදුරජාණන් වහන්සේට වඩා ධර්මයෙන් ගොඩාක් ඈතින් ඉන්න කෙනෙක්. එයාට බුදුහාමුදුරන්ට ලං වෙන්න අමාරුයි. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ බුදුන් දකින්න තියෙන ධර්මයෙන් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒක තමයි නියම බුදුන් දැකීම. බුදුරජාණන් වහන්සේට ලං වෙන්න තියෙන ධර්මයේ තුලින්. ඒක තමයි ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයට බුදුරජාණන් වහන්සේට නියම ආකාරයෙන් ලං වීම. ඒ නිසා ඔබට මේ වෙසක් පොන් පොහොයේ ඔබ ගෙදර ඉඳන් හරි බණහලා ඒ ධර්මයේ නුවණින් විමසනවා නම්, තමන්ගේ කය වචනය සංවර කරගෙන ශික්ෂාපද ආරක්ෂා කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක්. ඔබ බුද්ධ ශාසනයේ තුල ඉන්න කෙනෙක්. ඒ නිසා අප්‍රමාදීව ගුණධර්ම පුරන්න, ධර්මයේ දියුණු කරන්න ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන ඉඳන් උත්සාහයක් වීරියක් ගන්න. ඉතින් අද දවසේ මේ වෙසක් පුන් පොහෝ දවස නිසා ඔබට විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත් කාරණා රැසක්, සම්බුදු උපතත් එක්ක බැඳිච්ච කාරණා කීපයක් අද අපි මේ ධර්ම දේශනාවේදී කතා කරනවා. ඒකට හේතුව වෙසක් පොය අපිට වැදගත් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ සසරේ සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා එදා පින්වන්ත මහාමායා දේවිය කුසිල් ලෝකයට බිහි වුණේ අද වගේ පුන් පොහෝ දවසක ලුම්මිනි සල්වනේදී. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුන් පොහෝ දවසක අද වගේ දිනයක. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ අද වගේ පුන් පොහෝ දවසක. අන්න ඒ නිසයි
වෙසක් පෝය අපිට වැදගත්වෙන්නේ සම්බුදු තෙමගුල සමරණ නිසා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මේ පරිසරයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක මොන තරම් බැඳීමක් තියෙනවද කියල. උන්වහන්සේ රාජකුමාරේ සුද්දෝදන රජතුමාගේ පුත්‍රරත්නය. නමුත් උන්වහන්සේ මවකුසින් බිහිවෙන්නේ ලුම්මිනි සල් වනේ සල් ගහක් යට. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ බෝසෙවනි. එදා මහ වනාන්තරයක් හැටියට සුදු වැලි තලා අතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඒ ගංගාව අසල තිබිච්ච සියලු බුදුවරු බුද්ධත්වයට පත්වෙන දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමියේ උන්වහන්සේ වෙනුවෙන්ම හටගත්ත ඇසතු බෝධීන් වහන්සේ සෙවනි. වජිරාසනයේ මත බෝ සෙවනි තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. රජවරු සිටුවරු විශාල ආරාම සෙනසුන් හදල පූජ කරත්. ඒ වගේ අනාථ පිණ්ඩික සිටතුමා 54 කෝටියක් වියදං කළ ජේතවනාරාමෙ හදල බුදුරජාණන් වහන්සේට පූජ කරේ. සඳුන් ලීයෙන් සකස් කරපු සුගන්ධ කොටිය. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර. පරිසරයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක ගහකොලත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මේ විශේෂ අවස්ථා යෙදිලතියෙන්. තිය නිසා බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. මේ ස්වභාව ධර්මයට ආදරය කරන්න ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න ගහකොල සතාසී උපාව පරිසරයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක බැඳිච්ච දෙයක් බුදු දහම. පිංහතුනි අපි බලමු බෝසතාණන් වහන්සේ නමකට විශේෂිත ආශ්චර්ය අද්භූත කාරණා කීපයක්. අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ හිතේ යම් දවසක සම්බුද්ධත්වය ගැන සිතුවිල්ලක් ඉස්සරලාම හිතේ ඇති වුණාද. ඒ මීට 20 අසංකේය කල්ප ලක්ෂයකට පෙර. එදා තරුණේ බොහොම වීරියවන්ත තරුණේ තරුණ වයසට එනකොට තමන්ගේ පියා මිය පරලොව ගියා. අම්මගේ සියලූම කටයුතු කරගෙන අම්මව රැක බලාගෙන අම්මව පෝෂණය කරමින් නාවල උණු පැන් ඇල් පැන්වලින් බොහෝම ගෞරවයෙන් තමන්ගේ මවට උපස්ථාන කරගෙන හිටියේ මේ පින්වන්ත පුතනුවන්. හැබැයි අම්මව ජීවත් කරන්න අම්මට බෙහෙත් හේ තරන් දෙන්න මුදල් අවශ්‍යයි. පියතුමා නැති වුණාට පස්සේ රැකියාවක් හොයාගෙන දවසක් යනකොට නාවිකයෙක් නාවික ගමනකට සුදුසු හොඳ ශක්ති සම්පන්න තරුණයන් රැකියාවට එකතු කරගන්න. ඒ වෙලාවෙ ගිහිල්ලා නාවික ප්‍රධානියගෙන් ඉල්ලීමක් කරා අනේ මටත් පුළුවන්ද මේ ගමනට එකතුවෙන්. ඔහුගේ හැඩදැරිකම ශරීර ලක්ෂණ බොහොම ශක්ති සම්පන්න තරුණේ. ඔහුගේ ස්වරූපය දැක්ක ගමන් කීවා ඔබ විතරක් නෙමෙයි ඔබ වගේ 100 දෙනෙක් ආවත් මම මගේ මේ නැව් ගොඩක් තියෙනවා වෙළඳ කටයුතුවලට ඔබ වගේ අය තමයි මට අවශ්‍ය. ඊට පස්සේ ඔහුට සිහිපත් කරා ඔබ පවරන කාර්ය මං හරියටම ඉෂ්ට කරන්න. හැබැයි මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි අම්මට කවුරුවත් නෑ අම්මව රැක බලාගන්නේ මම. පියතුමත් මිය ගිහිල්ලා. මේ ගමනට මගේ මෑණියන්වත් අරගෙන යන්න මට අවසර දෙන්න. මගේ මෑණියන්ගේ කටයුතු කරන ගමන් මම මේ නැවේ රාජකාරි කටයුතු ඔබ පවරන දේ විදිහටම කරන්න. හොඳයි කියලා අවසර දුන්නා. තමන්ගේ මෑණියන්වත් ඒ ගමනට එකතු කරගෙන අර නාවික පිරිසත් එක්ක බෙලදාම පිටත් වුණා. දින ගණනාවක් මහා සාගරයේ බොහෝ දුරක් යද්දී හදිස්සියේම මේ නැව කුණාටුවකට හසු වෙලා නැව මුහුදු බත් වෙලා නැව මුහුදේ ගිලුණා. එක එක්කෙනා තමන්ට අහුවෙන දේවල් අල්ලගෙන ලී කොට කෑලි අල්ලගෙන එහෙ මෙහෙ පීනන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ පුතණුවන් බොහොම ශක්ති සම්පන්න මේ පුතණුවන් ඉක්මනට බැලුවේ තමන්ගේ මෑණියන්. ඉක්මනට පීනගෙන ගිහිල්ලා තමන්ගේ මෑණියන්ව කරට අරගෙන පීනන්න පටන් ගත්තා. යන්තම් ලී කොටයක් අල්ලගෙන පීනනවා. කෙලවරක් පේන්නේ නෑ ගොඩබිමක් ඈතට පේන්නේ. හිතේ අධිෂ්ඨානයෙන් පීනගෙන ගියා.
දවසක් දෙකක් නෙමෙයි දින 7ක් පුරා අර මෑණියක් කරමත තියාගෙන පීනුවා කියන. බලන මොනතරම් අදිෂ්ඨානයක් මොනතරම් වීරියක්ද කියලා. මෙහෙම පීනගෙන යනකොට දැන් ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලය. මේ ලෝකයේ මේ විශ්වයේ බුදු කෙනෙක් පහළ වෙලා නැති කාලයක්. බ්‍රහ්ම ලෝකෙ හිටිය බ්‍රහ්ම දේවතාවෙක් පෙර බොහෝ කාලෙකට පෙර ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණහලා අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවෙක් බඹලව නිරෝධ සමාපත්තියට සමවැදිලා. පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ කියන්නේ මනුස්ස ලෝකෙ කාලයෙන් බොහෝ කාලයක්. දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදුණා කියන්නේ මනුස්ස ලෝකෙ කාලයෙන් අපිට ගණන් කරන්න බැරි දීර්ඝ කාලයක්. ඔහු සමාපත්තියෙන් නැගිටලා බැලුවා දැන් මේ වෙනකොට ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවාද? ඒ වෙනකොට බුද්ධ ශූන්‍යයි. බුදු වෙන්න පිං ඇති පාරමී පුරණ කෙනෙක්වත් ලෝකෙ ඉන්නවද? ඒ වෙනකොට මනුස්ස ලෝකෙ එහෙම කෙනෙක්වත් පේන්න දැක්කේ නැහැ. ඊළඟට මේ බ්‍රහ්ම දේවතාව බැලුවා මනුලව බුදු වෙන්න පාරමී පුරන්න තරම් හැකියාව ඇති පින්වන්ත වීරියවන්ත කෙනෙක්වත් ඉන්නවද? අන්න එහෙම බ්‍රහ්ම ලෝකේ ඉඳන් බලනකොට දැක්කා මේ මහා පින්වන්ත පුතණුවන් තමන්ගේ මව කරමත තියාගෙන දින 7ක් අර සතර මහා සාගරේ පීනගෙන යන මේ වීරියවන්ත පුතණුවන් දැක්කා. මේ වීරිය දැකපු බ්‍රහ්ම දේවතාවා ඒ මොහොතේ ආශිර්වාදයක් කරා. පුතේ නුඹ මහා වීරියවන්ත කෙනෙක්. දින ගණනාවක් තමන්ගේ මව කරමත තියාගෙන මෑණියන්ව මේ මහා සාගරෙන් එතර කරන්න නුඹ පීනනවා. නුඹ මහා වීරියවන්ත කෙනෙක්. ඔය මෑණියන්ව එතර කරවන්න පීනනවා වගේම මේ අසංකේය ගණන් සංසාරි දුක් විඳ යන මේ සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්න ලෝතුරා බුද්ධත්වය කරාම පාරමී පුරාගන්න නුඹට වීරිය ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ ආශිර්වාද ප්‍රාර්ථනාව අර බ්‍රහ්ම දේවතාවගේ මේ සිතුවිල්ල චිත්ත තරංගයක් හැටියට බෝසතාණන් වහන්සේටත් ඒ මෑණියන්ගේ හිතටත් ලැබුණා. මොකද ඒ වෙනකොට බුදු කෙනෙක්වත් බණ අහන්නවත් බුද්ධ කියන වචනේවත් අහලා පුරුද්දක් තිබුණේ නැහැ. අර සිතුවිල්ල හිතට වැදුණා. කොහොම හරි පීනගෙන යන්තම් ගොඩබිමකට ආපු වෙලාවේ අර මෑණියන් යන්තම් ගොඩබිමට ආපු වෙලාවේ පුදුම වෙහෙසක් දින ගණනාවක් පීනගෙන ආවේ. ඒ වෙලාවේ ඒ මෑණියන් මොකද කරේ? තමන්ගේ පුතාගේ හිස තමන්ගේ ඔඩොක්කුවේ උකුලේ තියාගෙන හිස පිරිමැදලා හදවතින්ම ආශිර්වාදයක් කරා හිසට අත තියාගෙන. පුතේ නුඹ මහා වීරියවන්ත කෙනෙක්. පියතුමා මිය ගියාට පස්සේ බොහොම ආදරෙන් මාව රැක බලාගත්තා. මාව පෝෂණය කරා. උණු පැන් ඇල් පැන් වලින් මට අප උපස්ථාන කරා. මේ වෙළඳාම යන ගමනට මාවත් අරගෙන මගේ කටයුතුත් කරගෙන මට බෙහෙත් හේත් මාව රැක බලා ගනිමින් මේ ගමන ගියා. හදිසියේ ඇතිවෙච්ච මේ විපතෙදි දින 7ක් පුරා දිවි දෙවනි කොට මාව කරමත තියාගෙන මේ සතර මහා සාගරයෙන් එතර කරවන්න නුඹ පීනලා මගේ ජීවිතේ රැකලා දුන්නා. මේ පිනෙන් නුඹට මතු ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියලා අර අම්මගේ වචනෙන් හදවතින්ම ආශිර්වාදයක් කරා. ඒ සිතුවිල්ල හිතට ආවේ අර බ්‍රහ්ම දේවතාවගේ චිත්ත තරංගයත් එක්ක. මේ අම්මා හිස පිරිමැදලා වචනෙන් හදවතින්ම මේ කරපු ආශිර්වාදය හිතට කාවැදුණා. ඒ තමයි හිතට සම්බුද්ධත්වය ගැන ඇතිවෙච්ච පළවෙනිම මනෝ ප්‍රනිධානය. තමන්ගේ හිතට බුද්ධත්වය කරා පාරමී පුරන්න ඕනෑ කියලා හිතට ඇතිවෙච්ච පළවෙනිම මනෝ ප්‍රනිධානය තමයි ඒ. එදා ඉඳන් සත් අසංකේය කල්පලක්ෂයක් සසරේ පින් කර මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරා. ඒකට අපි කියනවා මනෝ ප්‍රනිධානය පුරනවා කියලා. මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරා. ඊළඟට සසරේ නවා සංකේය කල්පලක්ෂයක් වචනෙන් බුද්ධත්වය ප්‍රාර්ථනා කර සසරි පින් කර ආව. ඒකට ධර්මය කියන්නේ වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරනවා කියලා. මේ මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයක් සම්පූර්ණ කරන්න සොළොසා සංකේය කල්පලක්ෂයක් ගත වුණ. අසංකයේ 16කුත් කල්පලක්ෂයක්.
ඊට පස්සේ තමයි දීපංකර පාදමූලි සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගන්න. පිංගතුනි බුදු කෙනෙක්ගෙන් විවරණ ගන්න නං අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි බුදු කෙනෙක්ගෙන් විවරණ ලබන්. ඒ වෙනකොට මනෝප්‍රනිධානය සම්පූර්ණ වෙලා. වාක් ප්‍රනිධානය සම්පූර්ණ වෙලා තියෙන්න්නට ඕන. මනුස්සත්තා මනුස්ස ජීවිතයක තමයි විවරණ ලැබෙන්. පිරිමි ආත්මයක තමයි විවරණ ලැබෙන්. හේතු සම්පත්තියේ ජීවිතයම සතර පද ගාථාවක් අහලා ඒ මොහොතෙම රහත්වෙන්න තරම් පුුණ්‍ය ශක්තිය ප්‍රබල කෙනෙකුටයි විවරණ ලැබෙන්. ඒ වගේමයි අෂ්ට සමාපත්ති පංච අභිඥා දක්වාම එදා හිත වඩාගෙන හිටිය. ඒ විවරණ ගන්න ආත්මේ අෂ්ට සමාපත්ති පංච අභිඥා දක්වා හිත වඩපු කෙනෙක් වෙන්නට ඕන. එදා සුමේද තාපසයන් වහන්සේ අහසින් යන්න පුළුවන් එවැනි මහා භාවනා කරලා සමාපත්ති අභිඥා උපදවාගත්ත කෙනෙක්. ඒ වගේමයි බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පරිත්‍යාගයක් කරන්නට ඕන. එදා මේ සුමේද තාපසයන් වහන්සේ අර මඩගොඩේ දිගා වෙලා ඒ ජීවිත පරිත්‍යාග කරා. මගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජාවේවා. ඒ සම්බුදු සිරිපතුල්ලොලට මේ මඩ නොපෑගේවා. බුදුරජාණන් වහන්සේ මගේ ශරීරයේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් තමයි එදා සුමේද තාපසයන් වහන්සේ ජීවිත පරිත්‍යාගයකින් මඩගොඩේ දිගා වෙලා වැඳගෙන හිටි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බැලුවා මේ මහා වීරියවන්ත කෙනා මඩගොඩේ දිගා වෙලා බුදුරජාණන් වහන්සේට ජීවිතයේ පූජා කළ ඒ දණ්ඩක්සේ පූජා කරගෙන ඉන්න කෙනා. ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන මේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙනවා. ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පළවෙනි වතාවට බුදු මුවින් නියත විවරණයක් ලබලදුන්න. නියත විවරණ කියන්නේ නියත වසයෙන්ම අසවල් කාලේ අසවල් දවසේ මේ විදිහට මෙන්න මේ නමෙන් සම්බුද්ධත්වය ලැබෙනවා කියලා නියත වසයෙන්ම විවරණ ලබල දෙන්න. එදා සුමේද තාපසයන් වහන්සේට සංඝ පිරිස ඉදිරියේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දුන්න මහණෙනි මේ මහා වීරියවන්ත කෙනා මේ සුමේද තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා යුවලක් පහළ වෙන. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක්ගේ ශාසනය වැඩඉන්න. දෙව්මිනිස් ලෝකයාට උතුම් චතුරාරි සත්‍යය ගුරු උපදේශ රහිතව අවබෝධ කරගෙන දේශනා කරලා අසංකීය ගණන් සත්වයන්ව සංසාරදුකින් එතර කරවනු. නියත විවරණ ලබලදුන්න. එදා මේ සුමේද තාපසයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විමසනවා ස්වාමීනී සම්බුද්ධත්වයේ පිණිස මා අද පටන් මේ මොහොතේ පටන් සම්පූර්ණ කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළා සුමේද ඔබ අද පටන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන කියන මෙන්න මේ දස පාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්න කියල. පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට දස පාරමී 30 ආකාරයකට සම්පූර්ණ කරගත යුතුයි කියලා දේශනා කරා. මේ සුමේද තාපසයන් වහන්සේදා සමාපත්තියට සමවැදිලා දැඩිසි අධිෂ්ඨාන කරගත්තා අද පටන් මේ මොහොතේ පටන් සම්බුද්ධත්වයේ පිණිස මම මේ පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා වෙන වෙනම අධිෂ්ඨාන කරද්දී මහපොළොව දස වතාවක් වෙන වෙනම කම්පාවුණ. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයා දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දස පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඔබ දන්නවා වෙස්සන්තර ආත්මේ 7 වාරයක් මහපොළොව පවා කම්පා කර දන්දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරේ. එදා අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දිවිය ලෝකෙ ඉපදිලා හිටි.
බෝසත්වරු බුද්ධත්වයට පත්වෙන්න පෙර ජීවිතේ පාරමී සම්පූර්ණ කරලා උපදින්න තුසිත දෙව්ලෝ. සක්‍ර දෙවියන් තමයි ආරාධනා කරේ මහා වීරයන් වහන්සේ ඔබවහන්සේට කාලයයි. උප්පජ්ජ මාත කොච්චියන් මිනිස් මවකුසක ගිහින් උපදින්. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදක් ඒ අමුෘත නිවන අවබෝධ කරගෙන. දෙව්මිනිස් ලෝකයා සසරදුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරා. ඒ වෙනකොට පින්වන්ත මහාමායා දේවිය දෙව්ලොවින් දෙවියන්ගේ ආරාධනය මත මනුලොවට ඇවිල්ලා බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳගන්න නිසි කාලය ආපු වෙලා අර දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි කාලය දීපය දේශය කුලේ මව කියන මේ පස්මහ බැලුම් බලලා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගන්න. පිංහතුනේ මේ බෝසතාණන් වහන්සේගේ කුස පිළිසිඳ ගැනීම මවකුසේ වැඩීම මවකුසින් බිහිවීම මේ හැම කාරණයක්ම එක්ක බැඳිච්ච ආශ්චර්ය අද්භූත කාරණා ගොඩක් තියෙන. මජ්ජිම නිකායේ තියෙන ආශ්චර්ය අද්භූත සූත්‍රය කියලා දේශනාවක්. ඒ දේශනාවේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. ඒ වගේම දීඝ නිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රෙත් මේ කාරණා බොහොම ලස්සනට සඳහන් වෙනවා. ඒ තමයි ඔබ මේ එකින් එක තේරුම් ගන්න මතක තියාගන්න උත්සාහයක් ගන්න. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවනින් යුක්තවයි කියන අර දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ කාලය දීපය දේශයේ කුලේ මව කියන පස්මහා බැලුම් බලනවා මේ මෑණියන්ගේ ආයුෂ මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි දෙව්ලොවින් චුත වෙන්නේ මවකුසේ වැඩෙන්නේ හරියටම මාස 10ක් වැඩලා තමයි බෝසතාණන් වහන්සේ ලෝකෙට බිහි වෙන්නේ. හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණ කාරණයක්. බෝසතාණන් වහන්සේ මවකුසින් බිහි වෙලා දින 7ක් ඇතුළත දින 7කින් ඒ පින්වන්ත මෑණියන් කලුරිය කරලා දෙව්ලොව උපදිනවා. ඒක බුදුවරුන්ට සාධාරණ ධර්මතාවය. එතකොට බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙන්නේ ඒ ආයුෂ දිහා බලනවා. කාලයේ දීපේ දේශයේ කුලේ මව මේ කරුණු දිහා බලලා දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි කියන. මවකුසේ පිළිසිඳ ගන්නෙත් මනා සිහිනුවණින් යුක්තවයි. මවකුසේ මාස 10ක් වැඩෙනවා. ඒ මාස 10ම මවකුසේ වැඩෙන්නෙත් මනා සිහිනුවණින් යුක්තවයි. මවකුසෙන් බිහි වෙන්නෙත් මනා සිහිනුවනින් යුක්තවයි. ඔය හැම අවස්ථාවකම සිහිනුවන මනාකොටම පවත්වන්න පුළුවන් බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නමකගේ පුුණ්‍ය ශක්තිය. ඊළඟ කාරණය තමයි බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගන්නවා සමගම දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරාවන් පැතිරිලා යනවා. මහා ගණ අන්ධකාරයේ පමණක් පවතින ලෝකාන්තරික කියලා නිරයක් ගැන දේශනාවල සඳහන් වෙන. ඒ නිරේට සූරයාගේවත් චන්ද්‍රයාගේවත් ආලෝකයක් වැටෙන්නෑ කියෙන්. මහා ගණ අන්ධකාරය අඳුර විතරයිකි නතියෙන්. එතකොට මේ අපායේ ඉන්න සත්වයන් කෑගගහ එකිනෙකා දුක්වින්දට හඬෙන් අඳුනගත්තට තව පිරිසක් ඉන්නවා කියලා රූපෙන් පේනෑ කියෙන්. එකිනෙකාව රූපෙන් දකින්නෑ කියෙන අන්ධකාරය නිසා. බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගන්නවා සමගම මේ ආලෝක දහරා පැතිරිලා යනකොට ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා යන. සුළු මොහොතකට අපායවල්වලට ආලෝකෙ පැතිරිලා යනවා කිය. එතකොට මේ ලෝක ධාතුවට මාලෝක දහරා විහිදිලා ගියා බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගන්නවා සමගම. ඊළඟට පින්වත්තුනි බෝසතාණන් වහන්සේ මවකුසේ වැඩෙන මාස 10ක කාලය තුළ කිසිදු මනුස්සයකුටවත් අමනුස්සයකුටවත් ඒ මවකුසේ වැඩෙන කලලේට බෝසතාණන් වහන්සේට කිසිම හානියක් කරන්න බෑ කියන. එක ධර්මතාවය. ඊළඟට මේ ලෝකෙ සිව් දිසාවන් පාලනය කරන්නේ විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන ත්‍රුදරාෂ්ට කියන සතරවරන් දෙවියන් 4 දෙනා. ඔබ අහලා තියෙන ආටානාටි සූත්‍රයේ මේ ලෝකෙ සිව් දිසාවන් මේ මනුලොවට ඉහලින් තියෙනවා චාතුම් මහරාජික කියන දිව්‍ය ලෝකේ. මේ චාතුම් මහරාජික දෙව්ලොව
සතරවරන් දෙවියන් 4 දෙනා වැඩයින්. ඒ අය යටතේ තමයි මේ ලෝකයේ යම්තාක් යක්ෂ සේනාවක් ඉන්නවාද යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරුව කියන. මේ අමනුස්ස සේනාවන් සියලු දෙනා පාලනය කරන පාලක සෙම්පති දේවතාවරු 4 දෙනා තමයි සතරවරන් දෙවියන්. එතකොට මේ සතරවරන් දෙවියන් 4 දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවල බෝසත් අම්මගේ 4 පැත්තෙන් බෝසතාණන් වහන්සේ මවකුසෙන් බිහිවෙන තෙක්ම මාස 10ම බෝසතාණන් වහන්සේටත් අම්මටත් ආරක්ෂාව වෙනුවෙන් ගෞරවයක් හැටියට 4 පැත්තෙන් ඉන්නවා. ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධහරණ ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගන්නවා සමගම බෝසත් අම්මා නිරායාසයෙන්ම බ්‍රහ්මචාරී සීලයක පිහිටපු උතුම් සිල්වත් කෙනෙක් බවට පත්වෙන්. එකැන කවුරුත් ඇවිල්ල මේ සීලය ගැන කියලා දීලා සිල් සමාදන් කරලා නෙමෙයි. අර කුසේ වැඩෙන බෝසතාණන් වහන්සේගේ පින බෝසත් අම්මගේ පින මතකතියාගන්න බුදුවෙන ආත්මි බෝසතාණන් වහන්සේ නමක් තමන්ගේ කුස දරන්නත් මේ බෝසත් අම්මා කල්ප ලක්ෂයක් පාරමී පුරණ කෙනෙ. එතකොට බුදුවෙන ආත්මේ බෝසතාණන් වහන්සේ නමකට මව් පදවිය ලැබෙන්නේ සසරේ පාරමී පුරපු කෙනෙකුට කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන්ම පාරමී පුරලන්ති අම්ම කෙනෙ. ඒ වගේම කුසේ වැඩෙන්නේ සාරා සංකයේ කල්ප ලක්ෂයක් දසපාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරපු බුදුවෙන මහා පින්වන්ත කෙනෙක්. මේ පුුණ්‍ය ශක්තිය නිසාම මව නිරායාසයෙන්ම දරුව කුසේ පිහිටනවා සමගම විරාගී සිතුවිලි ඇති කෙනෙක් වෙනවා කිය. රාග සිතුවිල්ලක් හිතට ඇතිවෙන්නෙම නෑ කිය. තමන්ගේ ස්වාමිය පිය රජ්ජුරුවන් ගැනවා රාග සිතුවිල්ලක් ඇතිවෙන්නේ. නිරායාසයෙන් බ්‍රහ්මචාරී සීලේක පිහිටපු උතුම් සිල්වත් කෙනෙක් බවට පත්වෙනවා දරුව බිහිවෙනකා අර දරුව කුසේ වැඩෙන කාලයේ තුළම. මේක හැම බුදු කෙනෙකුටම සාධහරණ ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට පින්වතුනේ බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් අම්මට ඇහැට පේන්නේ ප්‍රියමනාප රූපයක් මයි කියන. බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. කනට ඇහෙන්නේ ප්‍රියමනාප ශබ්දයක් මයි කියන. නාසයට දැනෙන ගඳ සුවද ප්‍රිය මනාප සුරූපෙන්ම සුවදක්මයි කියන දැනෙන්. දිවට දැනෙන්නේ ප්‍රිය මනාප තමන් ආසකරන රසයක්ම උපදිනවා කියන ආහාරවලින්. කයිට දැනෙන්නේ තමන් කැමති ප්‍රිය මනාප පහසක්මයි කියෙන්. එතකොට රූප සබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාම අරමුණ හැම වෙලාවෙම හිත සතුටින් පිනාගෙහිල්ල තියෙන්. දුකක් පසුතැවීමක් වේදනාවක් ඒ දරුව කුසේ වැඩෙන කාලය තුළ කවම දාවත් බෝසත් අම්මට ඇතිවෙන්නේ. මේ බෝසතාණන් වහන්සේගේ සසර පුුණ්‍ය ශක්තිය නිසාම දරුව කුසේ වැඩෙන කාලය තුළ බෝසත් අම්මට මේ විදිහට පංචකාම අරමුණු ප්‍රිය මනාප සුරූපයෙන්ම සතුට සැපය සොම්නස් උපදින විදිහට මයිකින ලැබෙන්. ඒ ආශ්චර්ය අද්භූත කරුණු. ඒ ගැන වෙන කිසිම කෙනෙකුට සාමාන්‍ය පෘතජ්ජනම්ම කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට කිසි කෙනෙකුට ලෝකෙ සාධාරණ නෑ. ආශ්චර්ය අද්භූත කාරණා කියන්නේ බුදු කෙනෙකුට පමණයි සාධහන්. මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ ගැන අපි උන්වහන්සේ ගැන මෙහෙම ගුණයක් කියනවා. අසම සමෝ කියන. බුදුරජාණන් වහන්සේ ලෝකෙ අනිත් අයත් එක්ක අසමානයි. වෙන කාටවත් සමාන වෙන්න. හැබැයි බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් එක්ක සමානයි. ඒ නිසා අපි කියනවා අසම සම කියල. අනිත් අයත් එක්ක අසමාන බුදු කෙනෙක් සමග පමණක් සමාන වන. ඒ නිසා හැම බුදු කෙනෙකුටම මේ කාරණා සාධහරණයි. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් අම්මට කිසිම රෝග පීඩාවක් වැළඳෙන්නේ නෑ කියන. දැන් බලන්න මේ පිනකින් රැකෙන හැටි. සසර පුරාගත්ත පුුණ්‍ය ශක්තිය නිසා බෝසත් අම්මගේ පිනත් කුසේ වැඩෙන දරුවගේ පිනත් නිසා මොන්නම විදිහටවත් දරුව කුසේ වැඩෙන කාලය තුළ බෝසත් අම්මට කිසිම අපහසුව
කොන්දරි දෙනවා මගේ අතරි දෙනවා ඇඟට පණනෑ කිසිම අමාරුවක් වෙන්න ඇකිදැන් සාමාන්‍ය දරුවෙක් බිහි කරපු අම්ම කෙනෙක් බිහි කරන්න ඉන්න අම්ම කෙනෙ කොච්චරනං කොන්දේ අමාරුව කකුල්ලොල අමාරුව කලන්තේ ගතිය මොන තරං වේදනා උපදිනවාට දරුව බිහි කරන්න යන වෙලාවෙ කොච්චර වේදනාවක් ඇති වෙනවා කුසේ දරනකොට කොච්චර වේදනා ඇති වෙනවා ඒ මාස ගාන දරුව කුසේ තියාගෙන මොන තරම් දුකක් විඳිනවා නමුත් බෝසතාණන් වහන්සේ කුස දරාගෙන ඉන්නකොට ඒ අම්මට කිසිම රෝග පීඩාවක් වැළඳෙන්නේ නැහැ කියන. ඊළඟට බෝසත් අම්මට පුණ්‍ය 이르දියක් පහළ වෙනවා සසර පිනට. ඒ තමයි තමන්ගේ කුස දිහා බලනකොට මගේ දරුවා දකින්න ඕන කියලා සිතුවිල්ලකින් තමන්ගේ කුස දිහා බලද්දී කුස විනිවිදගෙන කුස ඇතුලේ දරුවා වැඩෙන ආකාරය දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන. අද ඔබ දන්නවා අද බොහෝ දරුවෝ ලැබෙන්නේ අම්මලා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා ස්කෑන් කරලා දරුවා කුසේ වැඩෙන හැටි මේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද එහෙම තමයි ඒක හොයාගන්න. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ මව් කුසේ බෝසත් පුතෙක් හැටියට වැඩෙනකොට බෝසත් අම්මට කුස දිහා බලනකොට උපමාවකට කියන්නේ රන් පලසක තැබූ මැණිකක් වගේ රන් පලසක තබපු මැණිකක් දකිනවා වගේ කුස විනිවිදගෙන කිසිම බාධාවකින් තොරව තමන්ගේ කුස ඇතුලේ වැඩෙන දරුවා බෝසත් අම්මට දැකීමේ 이르දියක් ලැබෙනවා. ඒක 이르දිමේ හැකියාව. සාමාන්‍ය නිකන් දෙයක් නෙමෙයි. එතකොට අම්මට කුසේ වැඩෙන දරුවා ඒ වැනි 이르දියකින් දකින්න පුළුවන් කියන. මේ කරුණ බුදු කෙනෙකුට පමණක් සාධාරණ ආශ්චර්ය කාරණා. ඊළඟට බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳගන්නේ හරියටම බෝසත් අම්මගේ කර්මානුරූපීව සසර ගෙනාපු ආයුෂ ඒ ජීවිතේ මාස 10කුත් දින 7ක් පමණක් ඉතිරි වෙලා. එතකොට බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳගත්තට පස්සේ හරියටම මාස 10ක් කුසේ වැඩෙන. දරුවා බිහි වෙලා දින 7කින් මව කලුරිය කරලා තුසිත දෙව්ලොව උපදිනවා. ඒක හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ හරියටම මාස 10ක් මව කුසේ වැඩෙනවා. දැන් බලන්න සමහර වෙලාවට අපි දකිනවා ලෝකේ දරුවෝ මාස 9 බොහෝ දුරට ලෝකේ මාස 9 තවත් අඩු මාසෙකින් එක්ක මාස 7න් බිහි වෙන අය ඉන්නවා යම් යම් විදිහේ. එතකොට නමුත් අපි දන්නවා අපි ගාතාවක් කියලා අම්මට වඳින ගාතාවක් සාමාන්‍ය බෞද්ධ සමාජයේ තියෙනවා දස මාසයේ උරේ කත්වා කියලා වඳින. එතකොට හැබැයි අපේ ගොඩක් අම්මලා දරුවෝ කුස දරාගෙන ඉන්නේ මාස 9ක්. බෝසතාණන් වහන්සේ නමක් හරියටම මාස 10ක් මව් කුසේ වැඩිලා තමයි ලෝකෙට බිහි වෙන්නේ. හරියටම මාස 10ක් කුස දරාගෙන ඉන්න. ඒකත් ධර්මතාවය. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ නමක් ලෝකෙට බිහි වෙන්නේ බෝසත් අම්මා හිටගෙන ඉන්න ඉරියව්වේ. ඒකත් ධර්මතාවයක්. ඔබ දන්නවා ඒ කියන්නේ සාමාන්‍ය දරුවෙක් බිහි කරනකොට ඔබ දැකලා ඇති සාමාන්‍ය අම්මා කෙනෙක් එක්ක නිදාගෙන ඉන්න ඉරියව්වෙන් එක්ක ඇලවෙලා ඉන්න ඉරියව්වෙන් එවැනි ඉරියව්වකින් තමයි දරුවෙක් බිහි කරන්නේ. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් බිහි වෙන්නේ හිටගෙන ඉන්න ඉරියව්වේ. එදා පින්වන්ත මහා මායා දේවිය කුල සිරිතට අනුව දරුවා බිහි වෙන්න ආසන්න වෙනකොට තමන්ගේ මව් දෙමව්පියෝ ළඟට පෙරහැරින් සුද්ධෝදන රජුව පිටත් කරා. ඒක තමයි එදා තිබිච්ච කුල සිරිත. ඒ යන ගමනේ තමයි පෙරහැරෙන් යනකොට මේ යන අතරේ තමයි ලුම්බිනි සල්වනේ ළඟින් අතරින් යනකොට ඒ සල් ගස්වල මල් පිපිලා මල් පිරීලා සුවඳ හමනවා. ඒ සල් මල් සුවඳ පුරා පැතිරෙනවා. ආසාවක් ඇති වුණා. අර දෝලාව අරගෙන යන අයට පරිවාර කාන්තාවට දැනුම් දුන්න මට ටිකක් ආසයි මේ සල්වනේ ඇවිදගෙන යන්න විවේක ගන්න. ඒ වෙලාවේ අර පරිවාර කාන්තාවන් එක්ක දෝලාවෙන් බැහැලා මේ සල්වනේ ඇවිදගෙන යන අතරතුර තමයි සල් ගහක් යටදී මල් පිරීලා තියෙන මල් පිපිච්ච සල්ලත් එක්ක සල් මල් දැකලා මේ මල් කඩා ගන්න අත දිගු කරා. අත දිගු කරනකොටම අත්ත ඉබේම පහලට පාත් වෙලා අත ළඟටම ආවා. ඒ අත්ත අතින් අල්ල ගන්නවා සමගම
දරුවා බිහිවෙන ලකුණු පහළ වෙලා තමන්ට දැනුණා. ඉක්මනට සේවිකාවන්ට දැනුම් දෙනකොට වටතිර ඇදලා ආරක්ෂාව දරුවා බිහි කරන්න එතන පරිසරය සකස් කරා. ඒ මොහොතේ අර සල්ලත් අතින් අල්ලගෙන ඉන්නවත් සමග හිටගෙන ඉන්න ඉරියව්වේ තමයි බෝසතාණන් වහන්සේ ලෝකෙට බිහිවෙන්නේ. එතකොට පින්වතුනි දැන් මේ අතර අපිට බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා කීපයක් මේ. බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ ඊටාම පිරිසිදු විදිහට. ඒ කියන්නේ ඔබ දන්නවා ලෝකේ දරුවෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් දරුවෙක් කුසේ තියාගෙන ඉඳලා කුසෙන් බිහි වෙනකොට මේ දරුවා වතුර බෝලයක් ඇතුලේ ඉඳන් එනවා වගේ ගැප් මල තැවරිලා අසූචි තැවරිලා බිහි වෙච්ච ගමන් වෛද්‍යවරු කරන්නේ දරුවා හොදලා පිරිසිදු කරලා සුද්ධ කරලා කටේ කනේ නහයේ හැම තැනම අසූචි හිර වෙලා ඒවා වතුර හොදලා සුද්ධ කරලා ඊට පස්සේ තමයි දරුවා අඬාගෙන සිහියෙන් සමහර දරුවා අඬාගෙනම උපදිනවා. එතකොට බෝසතාණන් වහන්සේ නමක් උපදින්නේ ඊටාම පිරිසිදු හැටියට. බෝසත් අම්මට කිසිම වේදනාවක් උපදින්නේ නැහැ කියන අපි දන්නවා දරුවෙක් බිහි කරනකොට මොන තරම් වේදනාවක් ඇති වෙනවද. සමහර අම්මලා කෑ ගහනවා දෙවනක් කරනවා. දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මිය යන අම්මලයි. හැබැයි බෝසතාණන් වහන්සේ උපදින්නේ බෝසත් අම්මට කිසිම වේදනාවක් නොදැනි දරුවා බිහි වෙනවා. දරුවා බිහි වෙනකොටම සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් පිළිගන්නේ ඉස්සල්ලාම බෝසතාණන් වහන්සේ බිහි වෙද්දී. බෝසතාණන් වහන්සේ පිළිගන්නේ රන් දැලකින්. ඊළඟට දරුවා බිහි වෙන්නේ හරියට සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට බොහෝ දුරට හිස පැත්තෙන් තමයි දරුවෙක් බිහි වෙන්නේ. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් හරියට අර තුසිත දෙව්ලොවට වැඩම කරලා රන් ඉනිමඟකින් පහළට වැඩම කරා වගේ සිරිපතුල් දෙකකින් තමයි පහළට වැඩම කරන්නේ. එතකොට දරුවා ඉස්සල්ලාම බිහි වෙනකොට පිළිගන්නේ රන් දැලකින් සක්‍ර දෙවියන්. ඊළඟට සක්‍ර දෙවියන් මේ බෝසත් පුතාව පිළි අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරනවා. සතරවරන් දෙවියන් 4 දෙනාගේ අතට පත් කරලා බෝසත් අම්මගේ අතට සක්‍ර දෙවියන්ගේ අතින් දරුවා දෙනවා. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටට පත්වෙන්. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් පුතාව අතට දෙන්න. මේ බෝසතාණන් වහන්සේ අතට පිළිගන්නවා සමගම අතින් ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. ඒ වෙලාවේ මේ දරුවා පොළොවේ තබන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න පෙර පොළොවෙන් නෙළුම් මලක් උඩට මතුවෙන. ඒ නෙළුම් මල මත තමයි සිරිපතුල පිළිගන්නේ. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරන. පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් 7ක් පහළ වෙන. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. එක ඇඟිල්ලක් උස්සලා සිංහනාදයක් කරා අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව. මමයි ලෝකෙ අග්‍රතම කෙනා. මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි බෝසතාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. මේක බෝසතාණන් වහන්සේ නමකට පමණක් ආශ්චර්යමත් කාරණය. ඊළඟට තවත් කාරණයක් තියෙනවා. බෝසතාණන් වහන්සේ බිහි වෙනකොටම අහසින් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් පහළ වෙලා මේ දෙකම මිශ්‍ර වෙලා බෝසත් අම්මවත් මේ බෝසතාණන් වහන්සේවත් අහසින් වැටෙන ඒ පැන්වලින් නැහැවිලා යනවා කියන. ඊළඟට මේ බෝසතාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ මවකුසින් බිහි වෙනකොටම ආයමත් දසදහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදෙනවා. අර මවකුසේ පිළිසිඳ ගන්න වෙලාවේ විහිදුනා වගේ දසදහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදෙද්දී ලෝකාන්තරික කියන මහා අන්ධකාරය පවතින අපායට පවා ආලෝක දහරා විහිදිලා යනවා. දසදහසක් ලෝක ධාතුව ආලෝකමත් කරගෙන තමයි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක එදා ලුම්මිනි සල්වනේදී පින්වන්ත මහා මායා දේවිය කුසින්
ඔබත් මමත් සරණ ගිය අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ලෝකෙට බිහිවෙන්. බලන්න බෝසතාණන් වහන්සේගේ ඉපදීමම මොනතරම් ආශ්චර්ය අද්භූත කාරණා රැසක් යෙදිලා තියෙනවද කියලා. එතකොට මේ කරුණු බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ කාරණා. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට පසේබුදු කෙනෙකුටවත් රහතන් වහන්සේ නමකටවත් වෙන කාටවත් සක්විති රජ කෙනෙකුටවත් මේ ලෝකෙ වෙන කාටවත් සාධාරණ නොවෙන ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුට පමණක් සාධාරණ ඒ බුදුවෙන ආත්මේ පමණක් සිදුවෙන ආශ්චර්යමත් කාරණා හැටියටයි ධර්මයේ මේ කාරණා සඳහන් වෙන්නේ. ඉතින් එවැනි අසිරිමත් බෝසත් උපතක් සිද්ධ වෙච්ච පුන් පොහෝ දවසක තමයි ඔබ මේ බණහන්නේ. ඉතින් ඒ නිසා අද දවස විශේෂයෙන් අපි මේ උදෑසන ධර්ම දේශනාව මේ ධර්ම දේශනාවට අපි මාතෘකා කරේ බෝසතාණන් වහන්සේ නමකගේ පහළවීම, ඉපදීම, සසර පාරමී පුරලා බුද්ධත්වයට පත්වෙන ආත්මේ ලෝකෙ පහළවීමත් සමග මොනතරන්නම් ආශ්චර්ය අද්භූත කරුණු ලෝකෙ සිද්ධ වෙනවද කියලා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් මේ සාරා සංකේය කල්පලක්ෂය ගැන තමයි හිතාගෙනින්. පිංගතුනි සාරා සංකේය කල්පලක්ෂය කියලා කියන්නේ දස පාරමී සම්පූර්ණ කරපු කාලේ පමණයි. ඒ දස පාරමී සම්පූර්ණ කරන්න විවරණ ගන්න පෙර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරා සොළොසා සංකේය කල්පලක්ෂයක්. අසංකේය හතකුත් කල්පලක්ෂයක් මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරා. නවා සංකේය කල්පලක්ෂයක් වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරා. ඊට පස්සේ තමයි අෂ්ට ධර්ම සමවධානයෙන් දීපංකර පාදමූලෙ විවරණ ගත්තේ. විවරණ ගත්තට පස්සේ තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරේ. ඒ සාරා සංකේය කල්පලක්ෂය තුල මේ ලෝකෙ පහළ වුණේ බුදුරු 24 නම. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. ඒ හැම බුදු කෙනෙක්ගෙන්ම නියත විවරණ අරගෙන දස පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි එදා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගත්තේ. ඒ වෙනකොට බුද්ධත්වයේ පිණිස යම් සිතුවිල්ලක් හිතට ආවද අර තමන්ගේ අම්මා කරමද තියාගෙන සතර මහා සාගරයෙන් එතර කරවන්න පීනලා එදා ඒ අම්මගේ ආශිර්වාදයත් එක්ක තමයි පළවෙනිම මනෝ ප්‍රනිධාන හිතට ඇතුළුනේ. එතන ඉඳන් සම්බුද්ධත්වයට පත්වෙන තැන දක්වා සසරේ ඒ වෙනුවෙන් කැපකිරීම් කරපු සම්පූර්ණ කාලේ 20 අසංකේය කල්පලක්ෂයක් වෙනවා. මේ තරම් කාලයක් සසර කැපකිරීම් කරලා ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. පිංගතුනි අපිට පේනවා සාරා සංකේය කල්පලක්ෂය තුලම ලෝකෙ පහළ වුණේ බුදුවරු 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් දැන් අපිට ලැබිච්ච වෙලාව. අපිට දුර්ලභ මනුස්ස ජීවිතයක් ලෝකෙ ලැබිලා තියෙනවා. දුර්ලභ මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි දෙක එකතු වෙලා බුද්ධ ශාසනයට අපේ හිත පැහැදිලා තියෙනවා. ඒකට කියන්නේ ෂණ සම්පත්තිය ලැබෙනවා. බුද්ධ ශාසනය ගැන හිත පහදිනවා ෂණ සම්පත්තිය ලැබුණ. ඒ නිසා මේ වෙලාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සි ගන්න. අපිට මොන ප්‍රශ්න තිබුණත් මේ දිනවල ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති. රැකී රක්ෂාවල ප්‍රශ්න ඇති, හරියට කෑම බීම කන බොනීමේ ප්‍රශ්න ඇති, ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මේ වසංගතයේ පැතිරීමත් එක්ක තිබ්බ ප්‍රශ්න දෙගුණ තෙගුණ සිය ගුණ වෙලා ඇති. හැබැයි මේ මොන ප්‍රශ්න තිබුණත් පින්වතුනි ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න ලෝකේ හැමදාම තියෙනවා කොහේ ඉපදුණත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛං. ඉපදුනානං ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම මොන තරම්නම් දුක් ගොඩක්ද.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ජීවත් වෙනවා කියලා කියන්නේ 11 ගින්නකින් දැවි දැවි රාග දේශ මෝහ රාගගින්න ද්වේෂගින්න මෝහගින්න ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මොන තරම් දැවි දැවි පිච්චි පිච්චිද ලෝක ජීවත් වෙන්නේ. ඒ නිසා ලෝකේ කවදත් ප්‍රශ්න කොහේ ඉපදුනත් ප්‍රශ්න. ඒ නිසා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න වීරිය වඩන්න ධර්මාවබෝධයට උත්සාහ කරන්න. ඉතින් ඔබ හැම දෙනාටම අද මේ වෙසක් පුන් පොහෝ දවසේ අපේ බෝසතාණන් වහන්සේ සසර පාරමී පුරලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන මාස 10ක් මව් කුසේ වැඩිලා එදා වෙසක් පුන් පොහෝ දවසක ලුම්මිනි සල්වනයේදී මේ බෝසත් පුතා දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන ඒ බිහි වෙච්ච ආශ්චර්යමත් බෝසත් උපත ගැන අපි මේ බණහල හිත පහදවාගෙන මේ රැස් කරගත්ත පින ඔබටත් මටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පින ආශිර්වාදයක්ම වේවා 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 කියලා ආශිර්වාද කරන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ උතුම් වෙසක් පුර 15වක පුන් පොහොය දවසේ ලක්කඩ ගුවන්විදුලිය විසුරුවා හරින බුද්ධ රශ්මී පෝදා ආගමික වැඩසටහන් මාලාවේ උදෑසන ධර්මානුශාසනාව ලෙසින් පවත්වන්නට යෙදුනේ විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික සේවාවන් තවත් චිරාත් කාලයක් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරනවා. සදහැවතුනේ ඔබ එලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුන ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ අයර්ලන්තයේ ඩබ්ලින්හි පදිංචි සුමේද සාරංග ලොකුපතිරගේ මැතිතුමන්, එවැගේම සරෝජිනී රාජපක්ෂ මැතිනිය සහ දමිදු වාදිත ලොකුපතිරගේ පුතණුවන් කියන පවුලේ සියලු දෙනා. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ දමිදු වාදිත ලොකුපතිරගේ පුතණුවන්ගේ 15 වන උපන්දිනයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. අපි ධර්ම ශ්‍රවණයෙන් උපයාගත් කුසල්වල ආනුභාවයෙන් දමිදු වාදිත ලොකුපතිරගේ පුතණුවන්ට ආයු සැප බල ප්‍රඥා වැඩි, අධ්‍යාපන කටයුතු සඵල වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා, චිරාත් කාලයක් වැජබේවායි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි බුද්ධ රශ්මී පෝදා උදෑසන ධර්මානුශාසනාවෙන් මෙලෙසින් සමුගන්නවා. තවත් මිනිත්තු කිහිපයකින් ඔබට ඇරයුම් කර සිටිනවා සදහැවතුනේ ඕඝතරණයේ ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වන්නට. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සම්බුදු තෙමඟුල් අසිරියෙන් සැමසිත නිවී සැනහේවා. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN